දෙවියන් වහන්සේට ස්තුති වේවා. ජූනි මාසයේ 22 වෙනිදාද බදාදා දවසේ රාජ්‍ය රහස් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. දේව රාජ්‍ය සම්බන්ධයෙන් තිබෙනා වූ ගැඹුරු කාරණා දේව වචනේ ඇසුරෙන් සුදාමාසේ මඟ පෙනෙන ආකාරයට මම ඔබත් සමග බෙදා ගන්න සූදානම්. අද දවසේ Lions and Serpents සිංහයන් සහ සර්පයන් කියන මාතෘකාව යටතේ අපි කතා කරන්න යනවා දේව වචනේ ගැඹුරු කාරණා සත්‍යතාවයට මම ඔබ යොමු කරන්න සූදානම් ඉතාම ගැඹුරෙන් මේ සත්‍යතාවය දැනගැනීම තුළ ඔබ ආශිර්වාද ලබනවා ඇත යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතා යහපත් උන්වහන්සේ අපිට දේව වචනේ තුලින් මේ සියලු රහස් එළිදරව් කරලා තියෙනවා. අපිට තියෙන්නේ වචනේ කියවලා මෙනෙහි කරලා ඒක අධ්‍යයනය කරලා ඒ වචනේ තුල ජය ගන්න. වචනේ සමානයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමානයි දේව වචනේ. රාජ්‍ය රහස් යටතේ Lions and Serpents සිංහයන් සහ සර්පයන් ගැන අපි බලමු. පළවෙනිට අපි බලමු සිංහයන් සහ සර්පයන් සම්බන්ධයෙන් දේව වචනේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කවුද කියලා. ඊට පස්සේ බලමු මේ සිංහයන් සහ සර්පයන් ගෙන් අපිට තියෙන වැඩේ මොකක්ද? ඔවුන් මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ බලමු අපිට ඒ කරන දෙයට අපිට මොනවද කරන්න පුළුවන්. ඒකට විරුද්ධව කියලා මේ ආකාරයෙන් අපි කාරණා තුනක් කතා කරන්න යනවා. අපි පළවෙනි පෙරළගම එළිදරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මෙතන කියනවා එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතා කොට නොහඬන්න මෙන්න පොත සහ එහි මුද්‍රා සත දිගාරින ලෙස යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයාද Lion of Judah බහලා ඇති දාවිද්ගේ බුලද වූ තෙරෙන් වහන්සේ ජයගත් සේකැයි මට කීවේය. යුදාගේ ගෝත්‍රයෙන් වූ සිංහයා කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. බහලා ඇති ගීතිකා තියෙනවා මේ සම්බන්ධයෙන්. Lion of Judah කියන්නේ යුදාවේ සිංහයා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට සිංහයන් වර්ග දෙකක් ගැන දේව වචනේ බයිබලයේ සඳහන් වෙනවා. පළවෙනිම දේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි දැන් බලමු ගීතාවලිය 91:13. ගීතාවලිය 91:13. මෙතන කියනවා නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය කියලා කියනවා. ගීතාවලිය 91 අපි ගොඩක් අහලා තියෙන, කියවලා තියෙන, ඉගෙනගෙන තියෙන පරිච්ඡේදයක්. නමුත් වැඩි අමුද්දානයක් යොමු නොකළ පදයක්. හරි නේද? අපි ගොඩක් අහලා තියෙන, ඉගෙනගෙන තියෙන, අධ්‍යයනය කරලා තියෙන පරිච්ඡේදයක්. නමුත් මේ පදය 91 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය ගැන මම හිතන්නේ බොහෝ දෙනෙක් මේවැනි ගැඹුරු සත්‍යතාවයක් දැනගෙන ඉඳලා තියෙනවා කියලා. නමුත් අද දෙවියන් වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. උන්වහන්සේ මටත් ඔබටත් මේ අපිට උන්වහන්සේ එළිදරව් කරලා තියෙනවා. මේ එළිදරව්ව තුළ අපිට මඟ පෙන්වීම තියෙනවා ඉදිරියේදී මෙවැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් දැනගැන්මේ යුක්තව කටයුතු කරන්න. නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය, තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය. කියන්නේ සිංහයාත් තරුණ සිංහයාත් කියපුවාම අපිට එක ගොඩකට දාන්න පුළුවන් එක කුලකයකට. ඒ කියන්නේ ලයන්ස් සිංහයන්, ඒ වගේම පොළඟාත් සර්පයාත් කියන එක අපිට එක කුලකයකට එක ගොඩකට දාන්න පුළුවන්. පොළඟා සර්පයා මේ දෙගොල්ලොම සර්පයෝ. එතකොට අද මාතෘකාව Lions and Serpents සිංහයන් සහ සර්පයන් කියන දේ මෙතෙන්ට අදාළ වෙනවා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය තමයි මම කිව්වේ. එතකොට මෙතන මේ සිංහයා යේසුස් වහන්සේ නෙවෙයි. මෙතන සිංහයා යක්ෂයා. මේ යක්ෂයා ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේ මොකද්ද මේ තව එතකොට පොළඟා, තරුණ සිංහයා, සර්පයා. එතකොට මේ යක්ෂයා සහ ඔහුගේ සේනාව තවත් නොයෙකුත් නපුරු ආත්ම දරුණු යක්ෂයා සමග අපට එරහිව ක්‍රියාත්මක වෙන, දේව රාජ්‍යයට එරහිව අන්ධකාර රාජ්‍ය තුලින් ක්‍රියාත්මක වෙන ආත්ම තමා මේ. ඒ ආත්මවල වර්ගීකරණයක කොටස් විවිධත්වයක් තියෙනවා. ඒ එක එක විදිහේ ආත්ම ගැන මෙතන අපිට පැහැදිලි කරලා පෙන්නුම් කරලා දීලා තියෙනවා. ඒවා තමයි මේ සිංහයා, ඒ වගේම පොළඟා, ඒ වගේම තරුණ සිංහයා සහ සර්පයා පයින් පාගන්න ඒකල මෙතන කියනවා. එතකොට සිංහයා අපි ඉගෙන ගත්ත යක්ෂයාද පොළඟා කියන්නේ
ආත්ම තරුණ සිංහයා ආත්ම සර්පයා ආත්ම මේ හැබැයි මේ සියල්ල නපුරු ආත්ම දුෂ්ටකමේ ආත්ම යක්ෂයා විසින් හසුරුවනු ලබන ආත්ම ගැන තමා මෙතන කියලා තියෙන්නේ. මොනවද මේ ආත්ම කියලා අපි පොඩ්ඩක් බලමු. සිංහයා කියපුවම ගොඩක් වෙලාවට අපිට සමහර වෙලාවට මුණ ගැසෙනවා මේ මිනිසුන් මේ හොඳට ඉන්නවා. එක පාට හිතන්න බැරි විදිහේ ශක්තියක් බලයක් ඇති උන් ගෝරනාඩු දාන එක පාට මහත් ශබ්දයකින් කතා කරලා අපිව යටත් කරගන්න වගේ උත්සාහ කරන නපුරු දුෂ්ටකමකට පැමිණෙන එක පාට ෂණයකින් මොකක්ද එතකොට ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ සිංහාත්ම. ඒක අපි දැනගත යුතු. ඒ වගේම පොළඟ කියපුවාම මේ සතත් එහෙමයි හෙබීට තමයි ඌ සද්ද කරගෙන කෑ ගහගෙන යන්නේ. ඌ හරිම හෙබීට හීන් සිරුවේ ගිහිල්ලා අපිට නොදකින විදිහට තමයි ගිහිල්ලා දෂ්ට කරන්නේ. අපිට නොපෙනෙන්නේ ඒ වගේම අර පොළවේ පාටටම සමාන වෙන්නේ ඉන්නේ. මේ ළඟදිත් මතකයි මම වත්තපිටියේ වැඩ කරගෙන ඉද්දී සෑහෙන හවස් වෙලා මම හිතන්නේ 6 වෙලා. ඉතින් කළුවර ඇදිරි වැටිගෙන එනවා. කෙන්නත් සම්බන්ධුන ඇවිල්ලා යකෝ ඇති. දැන් වැඩ කරගෙන නමුත් මම පොඩ්ඩක් මට කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මම ඉදිරියට යන ගම මම කියාගෙන ගියා යේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ලෝ අන්ධකාරය මම බිඳිනවා යක්ෂාත්ම අනකරණ යේසුස් වහන්සේගේ නාමයෙන් පොළොවේද ස්වර්ගයේද මම බඳිනවා රබෂිකාලාම කියලා මම අන්‍ය භාෂාවෙන් යාඥා කරන ගම යාශ්‍යාවෙන් තමයි මම හැබැයි වැඩ කටයුතු කරන්නේ. ඒ කරන විනාඩියක් ගියේ නෑ. මම ටක් ගාලා අයිඩෙන්ටිෆයි කරගත්තා. මම දැක්ක හඳුනගත්තා මේ දුඹුරු පාට පසේම මම අල්ල හිටපු පසම තමයි. ඒ පසේම ඊට අඩියක් පමණ දුරින්. ඒ කියන්නේ සෑහෙන්න අතේ දුරින් කියලා අපි කියන ඒ වගේ දුරකින් සාමාන්‍යයෙන් අඩි 1.5ක විතර දිග පොළගේ. ඒකෙන් කිව්වා එයා කීරවත් එයා දැක්කේ නෑ කියලා. නමුත් මම ටක් ගාලා මම මේ වැඩේ යාශ්‍යාවෙන් ඉඳගම මම හඳුනගත්තා. නමුත් කෙන්යා කිව්වා ඔයා යාශ්‍යා කරා නේද දැන් පොඩ්ඩකට කලින් බලන්නකෝ හරියටම අපිට ඒක පෙන්නුම් කරා කියලා. ඉතින් මේ වගේ අපි අවධානය සිටින්න අවශ්‍ය මේ පොළොංගෝ මේ වගේ තමයි මිනිස්සුකුත් ක්‍රියා කරන්නේ. විශේෂයෙන් මෙවැනි ආත්ම පිටුපසින් හපන්න උත්සාහ කරන මේ පිටුපසින් එක එක අපිට කතා කරන මේ උඩින් හොඳට කතා කරනවා. හොඳට ඉන්නවා. නමුත් පිටුපසින් කපාට පොළඟ වගේ ඇවිල්ලා දෂ්ට කරන්නේ හිබීට අපි නොදන්න වෙලාවල දෂ්ට කරනවා. අපේට කියන්නේ නරක වචන හිත රිදෙන වචන හිත රිදෙන කතා අපි කියනවා. දෙපැත් නයි වැනි මිනිසුන්. මේ තමයි මේ පොළඟ කියලා මෙතන කියලා තියෙන මේ ආත්මේ ක්‍රියා කරන ආකාරය. එතකොට තරුණ සිංහයා කියන්නේ මොකක්ද? තරුණ සිංහයා තවත් ආත්මෙ ඉන්න මේ නපුරු ආත්ම අපිට වැරදි සිතුවිලි නරක සිතුවිලි ඒකම අසුභවාදී සිතුවිලි බය කියන සිතුවිලි පොඩි තරුණ සිංහ කියන පොඩියට මේව ඇතුළට එන්නේ. නමුත් ඒක ටික වර්ධනය වෙනකම තරහ ගේන්නා වූ නපුර ගේන්නා වූ වෛරය ගේන්නා වූ සිතුවිලි ඒ ආත්ම අපි තුලට ඇවිල්ලා මොනවද කරන්නේ? අපි තුලට මේ පොඩියට ඇවිල්ලා පසු කාල ටික තරුණුවට ක්‍රියා කරන මනුස්සයත් එක්ක වෛර කරවන්න අපිට අපිවම එපා කරවන්න අපිවම වෛර කරවන්න අපේ ජීවිතය තමයි නැති කරගන්න තත්ත්වෙට පවා ගේන්න ක්‍රියා කරන මේ තමයි මෙතන කියන්නේ මේ තරුණ සිංහයන් කියලා. ඉතින් ඒ නරක දුෂ්ට ආත්ම ඒ වගේම අවසානට යන සර්පයාත් පයින් පාගෙන සර්පයා serpents මේවැනි සර්පයන් මේ අපිට පිටුපසින් ඉගෙන ඉස්සරහට ඉන්න හොඳට කතා කරන මැසේජ් කරන කෝල් කරන නමුත් පිටිපස්සට අපේ දොස් අපේ අගුණ අපිට වැරදිච්ච අපිට අතපසු වෙච්ච අපේ ඔක්කොම හොඳ අමතක කරලා අපිට මොකක් හරි දෙයක් වැරදියට කියවුණා නම් අපි අද වැරදි දෙයක් වුණා නම් නැත්තම් වැරදියට තේරුම් ගත්ත සමහර දේවල් ඒගොල්ලෝ හරියයි හිතාගෙන අපි කොච්චර හොඳ කරන්න ගියා සමහරට ඒගොල්ලෝ බිනාය කියපු කතා අහලා නැත්තම් තමාට අර තරුණ සිංහයන් දාපු අදහස් තරුණ සිංහයේ ආත්ම නපුරු දුෂ්ට යක්ෂයා දාපු අදහස් අහලා ඒවට රැවටිලා මොනවද කරන්නේ රහසින් අපිට බනිනවා පිටිපස්සට අපිට බනිනවා අපිට චෝදනා කරනවා දොස් කියන අපි වෙනුවෙන් අපිට එරෙහිව කැරලි ගහනවා පිටුපසින් ක්‍රියාත්මක වෙන මේ ආත්මය මොකද්ද serpents සර්පාත්ම අපි කතා කරන්නේ අද lions and serpents සිංහයන් සහ සර්පයන්
ගැඹුරු මාතෘකාවක්. ඒ නිසාම ඔබ මේක ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතුයි. ගැඹුරෙන් මේක ඔබේ ආත්මයට දාගන්න, ඔබ මේක හදාරන්න, ඔබ ඉගෙන ගන්න, මේක ලියා ගන්න එක වැඩියක් වෙන ඔබ මේවා ගැන දැනුවත් විය යුතුයි. ඔබ රාක්ෂයාව පරාජය කරන්න නම්. යක්ෂයා පරාජය කරන්න නැතුව දේව රාජ්‍ය ගොඩනගන්න බෑ. ඔබට ඇදහිලිවන්තයෙක් ලෙස ජයග්‍රාහී කිතුණු ජීවිතයක් ගත කරන්න බෑ. මේ දේවල් මේ ඉගැන්වීම අත්‍යවශ්‍ය වෙනවා. මේවා ඔබ දැනගත යුතු කාරණා වෙනවා. අපි තව ඉදිරියට යමු. එතකොට මම ඔබට කිව්වා බයිබලයට අනුව සිංහයන් ගත්තාම වර්ග දෙකක් ඉන්නවා. එකක් යුදාවේ සිංහයා, Lion of Judah, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ වගේම තවත් දේවචන කියන සිංහයා කියලා යක්ෂයාටත් කියනවා. එතකොට සර්පයන් ගත්තාම සර්පයා පොළඟාගෙන බයිබලෙ කතා කරන මේ යක්ෂයා, ඒ වගේම පොළඟා කියන්නේ විස සහිත විසකුරු මිනිස්සු තුළ ක්‍රියා කරන යක්ෂාත්ම, අඳුරු ආත්ම, නපුරු ආත්ම උන් තුලින් ක්‍රියා කරන. ඒ වගේම තරුණ සිංහයා මේ ඔක්කොම ආත්ම, මේ නපුරු දුෂ්ටකමේ ආත්ම අප විනාශය කිරීමට, දේව රාජ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමට යක්ෂයා විසින් යොදා ගන්නා වූ ආත්ම. මේ ගැන තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට දැන් අපි Lions and Serpents, සිංහයන් සහ සර්පයන් කියන්නේ කවුද කියලා කතා කරා. ඊට පස්සේ මම කිව්වා දෙවෙනිට කතා කරන මේගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒ කරන දේට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කතා කරනවා කියලා කොහොමද තුන්වෙනියට. ඒක තමයි දැන් අපි කතා කරන්නේ. ඒකට මෙතන ඉගියක් මෙතන දීලා තිනවා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේද 13 ගේ පදේ මේ සිංහයා පොළඟ පාගන්නේය, තරුණ සිංහයා සර්පයා පයින් පාගන්නේය. නුඹ කියලා. ඒ කියන්නේ කවුද? ඔබ. ඔබත් මාත්. මොනවද කියලා තියෙන්නේ? සිංහයාත් පොළඟත් පාගන්නේය. සහ තරුණ සිංහයා සර්පයාත් පයින් පාගන්නේය. අපි දැන් යමු බලන්න සුදු ලූක් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. සුදු ලූක් 19 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ බලව සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්නටත්. මෙතනත් කියන පාගන්නටත්. tread upon, crush them, to crush. We have the power to crush, to tread upon කියන එක තමයි මෙතන කියන්නේ. ඒ වගේම සතුරාගේ මුළු ශක්තිය මැඩ පවත්වන්න. සතුරාගේ මුළු ශක්තිය කියන්නේ සතුරාගේ අංග කොටස, සතුරාගේ එක අවයවයක්ද, සතුරාගේ එක උපක්‍රමයක්ද, සතුරාට කරන්න එක දෙයක් නැහැ. සතුරාගේ මුළු ශක්තිය. ඒ කියන්නේ සියලු ආකාරයේ නපුරු සතුරු ආත්ම යක්ෂයාගේ සියලු කුමන්ත්‍රණ සැලසුම් අහෝසි කරන, අවලංගු කරන්න, අක්‍රිය කරන්න මටත් ඔබටත් බලය දී තිබේ. නුඹලාට බලය දී තිබේ කියලා මෙතන දේවචනයේ තියෙන බලය දෙනු ඇත, දෙන්නෙමි. ඉදිරියේදී දෙන හිම නෙවෙයි, දී තිබේ එක දීලා ඉවරයි. දී තිබේ කියලා මෙතන තියෙන. ඒ වගේ මුලදී පටන් ගන්න බලන්න සර්පයන්ද ගෝනුස්සන්ට පාගන්නටත්. ඒ කියන්නේ මේ සියලු ආකාරයේ සතුරු ආත්ම. එතන ගීතාවලිය 91 පදේ තිබ්බා සර්පයන්, කොළගාන්, නපුරු තරුණ සිංහයන් ආත්ම වර්ග 4ක් ගැන තව මෙතන එකතු වෙනවා. මේ සර්පයන්ට ගෝනුස්සන් මේකත් ආත්ම වර්ගයක්, නපුරු දුෂ්ට සතුරාගේ යක්ෂයාගේ රාජ්‍ය විසින් දේව රාජ්‍යයට එරෙහිව වන්නා. ඉතින් මෙතන මේ සියලු සතුරාගේ බලය මැඩ පවත්වන්නට මා විසින් නුඹලාට බලය දී තිබේ කියලා යේසුස් වහන්සේ මෙතන කියනවා. යේසුස් වහන්සේ අපට මේ සියලු ආකාරයේ සතුරු ආත්ම පාගා මැඩ පැවැතුන. ඒ කියන්නේ අපිට මේවා නිකන් මේ පාලනය කරන්න මේවත් එක්ක අර අපි බොහෝ වෙලාවට ලංකාවේ කියනවා මේ ෂේප් එකේ ෂේප් එක කියන කොහොමද කියලා අර ෂේප් එක කියන ෂේප් කියලා ගොඩක් ලෙඩ කියන්නේ සිංහලෙන් අපි මේක පරිවර්තනය කරොත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අර ගැට ගහගෙන යනවා. ඒ කියන්නේ අවුලක් නැහැ කියන වගේ අදහසක් නෙන්නේ. ඒ කියන්නේ කොහොම හරි ගැට ගහගෙන යනවා කියන. නමුත් මෙතන එහෙම නෙවෙයි කියන්නේ. අර ෂේප් එක නිකන් ගැලවෙන්න නිකන් බේරෙලා ඉන්න අවුලක් නැතිව ඉන්න නෙවෙයි. යේසුස් වහන්සේ බලය දීලා තියෙන්නේ පාගන්න, උඩුට ඇවිදින්න. to crush and tread upon කියන්නේ සම්පූර්ණයෙන් ඒ උඩ ඇවිදිනවා කියන්නේ ඒකේ සම්පූර්ණ බලය විසන්ධි කරලා දාන්න. ඒ බලය සම්පූර්ණ ඒ උඩ ඇවිදිනවා කියලා කියන ඔබට තේරෙනවා මම කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. සම්පූර්ණයෙන් යේසුස් වහන්සේ අපට දීපු ආධිපත්‍ය තුල ඒ බලය මැඩ පවත්වන්න අපිට ශක්තිය දීලා තිනවා.
කොයි බලයද? සතුරාගේ බලය. සතුරාගේ බලය කියන්නේ මොකද්ද? යක්ෂයා සහ යක්ෂයා විසින් ක්‍රියාත්මක අපිට විරුද්ධව ක්‍රියාත්මක කරන්නා වූ ආත්ම. මැඩ පැවතුණු යේසුස් වහන්සේ ශක්තිය දීලා තියෙන ඒ වගේ මේ සතුරු ආත්ම කියපුවා මේ පෙනෙන නොපෙනෙන දෙකම. සමහරවිට මනුෂ්‍යයා තුල අපිට පේනවා මෙවැනි ස්පිරිට් එක මෙවැනි ආත්මයක් තමයි මේ මනුෂ්‍යයා තුල ක්‍රියා කරන්නේ කියලා. සමහර රෝග අපිට එනකොට අපිට පේනවා මේ රෝගය ආවේ මේ කෑමක් නිසා නෙවෙයි මේක ආත්මික සම්බන්ධ ප්‍රශ්නයක් කියලා ආත්මික දෙයක් නිසා කියලා. ඒ වගේ නොපෙනෙන දේවලුත් තියෙනවා. සමහරවිට අපිට එන බිය වෙන්න පුළුවන්. අපිට මේ හොදට ඉන්නවා. නමුත් අපිට අපේ බිරිඳ ගැන අපේ අම්මා ගැන තාත්තා ගැන අපිට එක පාට නිකන් බියක් එනවා. මෙයා අද නැති වෙයිද? මෙයාද මැරෙයිද? අනේ මෙයා රෝගී වෙලා මොන වෙයිද? මෙයා ඇදහිල්ලෙන් වැටෙයිද? ඒ වගේ මේ අසුභවාදීම දේවල්. මෙයා ඒතුර මට මේ බොරු කරනවද? මට හොරයක් කරනවද? එයා ගැන සැක හිතෙනවා. ඇත්තටම කියනවා සැක හිතන්න බය වෙන්න හේතුවක් නැහැ. කවුද මේ බිරිඳ ස්වාමි පුරුෂයා අම්මා තාත්තා දරුවෝ ගැන සැක ගේන්නේ? යක්ෂයා සහ නපුරු ආත්ම. ඒක තමයි මෙතන. ඒකෝර මම කිව්වා පෙරෙන විදිහට ක්‍රියාත්මක වෙන ආත්මක් තියෙනවා, නොපෙනෙන ආත්මක් තියෙනවා. මේ දෙආකාරයටම මේ යක්ෂයාගේ ආත්ම ක්‍රියාත්මක වෙනවා. මනුෂ්‍යයා තුලින් ක්‍රියාත්මක කරනවා හෝ ඒ වගේම අපේ සිතුවිලි සුලින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සම්බන්ධ ඉදිරියට මේ ආත්ම වර්ග ගැන මම තව දීර්ඝව තව ගැඹුරෙන් මේ දේවරාජ්‍ය රහස් යටතේ මම ඉදිරියට ඔබත් සමග බෙදා ගන්නම්. මොකද අද සිංහයන් සහ සර්පයන් ගැන අපි කතා කරනවා. අපි ඉදිරියට යමු. එතකොට මේ සතුරාගේ බලය මැඩපවත්තන යේසුස් වහන්සේ ශක්තිය දුන්නා කියලා මම කිව්වා. මම කිව්වේ මට හිතෙන හැගෙන දේ නෙවෙයි දේ වචනේ තියෙන දේ. ඒ වගේම අපි මේ ආධිපත්‍ය පාවිච්චි කිරීමත් අනිවාර්යයි. මේ ආධිපත්‍ය පාවිච්චි කරේ නැත්නම් අන්න එතන ප්‍රශ්නයක්. මේ උදාහරණය මම කලින් අරගෙන තියෙනවා. අපේ උදාහරණයක ගෙදර කොස්සක් තියෙනවා. මේ කොස්ස අපි කුස්සියේ තියලා අපි කාමරේටලා යාඥා කරලා හරියන්නේ අනේ මේ කොස්ස ස්වාමිනිය අතු ගාලා දෙන්න දෙවියන් වහන්සේට කියලා හරියන්නේ. එහා පැත්තේ ගෙදර මිනිස්සු අතු ගන්න එනකම් බලාගෙන ඉඳලා හරියන්නේ. අපි අතු ගන්නවනේ. අපේ ගෙදර කොස්සක් තියෙදි අපි ඒකෙන් අතු ගන්නවා. අපි ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඉඳලා තියෙදි ඒක අතු ගාලා අපි සුද්ධ පවිත්‍ර කරලා ඒක කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ අපේ ඉදලින් අපේ කොස්සෙන් අතු ගාලා දෙන්න එහා පැත්තේ ගෙදර කෙනා ඉන්නේ. අපි දෙවියන් වහන්සේට යාඥා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ අපිට දීපු ආධිපත්‍ය අපි පාවිච්චි කරන්න ඕනේ. යේසුස් වහන්සේ මේ බලය මටත් ඔබටත් උන්වහන්සේගේ අනුගාමිකයන් ගෝලයන් ඇදහිලිවන්ත ශුද්ධවන්තයන් ලෙස දීලා තියෙන්නේ. දී තිබේ කියලා තියෙන යේසුස් වහන්සේ ඒ සියලු ජය කුරුසේ අත්පත් කරගත්තා වූ ජය අපිට දීලා තියෙන්නේ. නමුත් අපි ඒක අත්පත් කරගන්න ඕනේ යාඥාවෙන්. අපි ඒක අත්පත් කරගන්න ඕනේ යාඥාවෙන්. අපි ඒක අත්පත් කරගන්න ඕනේ යාඥාවෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යාඥාවෙන් ඒක අත්පත් කරගෙන උන්වහන්සේ පා යේසුස් වහන්සේ යාඥා කරා. රාත්‍රී කාලේදී යාඥා කරා. පාන්දර යාඥා කරා. දහවල් කාලේදී උන්වහන්සේ යාඥා කරා. යාඥාවෙන් උන්වහන්සේ සේවය කරේ සහ ජීවත් වුණේ. ඒ නිසා උන්වහන්සේ මේ සතුරා පෑගීම මඩ පැවැත්වීම උන්වහන්සේ කරා. කොහොමද කරේ? නිරන්තරයෙන් උන්වහන්සේ රෝගීන් සුව කරා. දුබල වූ අය උන්වහන්සේ ශක්තිමත් කරා. මලවුන් නැගිට උන්වහන්සේ විපතට පත් වෙච්ච අය, පීඩාවට පත් වෙච්ච අය උන්වහන්සේ සහනය දුන්නා. උන්වහන්සේ බිඳීම දුන්නා. ඒ කාමීච්ඡාචාර කරපු ස්ත්‍රිය බලන්න. එතකොට බොහෝ මෙවැනි අයට උන්වහන්සේ බිඳීම දුන්නා. සහනය දුන්නා. උන්වහන්සේ විසඳුමක් දුන්නා. සාකේවුස් උන්වහන්සේ විසඳුමක් දුන්නා නේ. ඔහු උන්වහන්සේ තුළට නැවත ආව හැරුණ නැති වුණ බැටළුවක. ඒ වගේ මේ උන්වහන්සේ සතුරා පැහැරගත්ත දේ උන්වහන්සේ නැවත අරගෙන අපිට තියෙන්නේ ඒක අත්පත් කරගන්න. ඒක අත්පත් කරගන්න කොහොමද මේ උන්වහන්සේ දීපු බලය අපි පාවිච්චි කරන්න ඕනේ. මේ ආධිපත්‍ය පාවිච්චි කරන්න. එහෙම තමා සතුරා උඩ ඇවිදින්නේ. පෑගීම සහ මැඩ පැවැත්වීම අපි කරන්නේ මෙන්න මේ ලෙසයි. අපි යාඥා කරන්න ඕනේ. යාඥාවෙන් තමයි මේ සියල්ල ජය ගන්න පුළුවන්. ඒකේ ඔබ මතක තියාගන්න මේ ඊළඟ පදේ එනකොට කියලා තියෙන මෙතන නුඹලාට බලය දී තිබේ කියනකෙ පස්සේ ඒ කියන්නේ 10 වෙනි පරිච්ඡේදයේ ලූක පොතේ 19 වෙනි පදේ ඉවර වෙන්නේ කොහොමද? කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය. හැබැයි ඊට කලින් කියලා තියෙනවා නුඹලාට බලය දී තිබේලා. බලය පාවිච්චි කරන්න උන අන්තරායක් නොවෙන්න නම්. නුඹ බලය පාවිච්චි නොකරොත් දැන් කොස්සේ ඉදලින් අතු ගෑවේ නැත්තම් මොනවද වෙන්නේ? ඔබ හිතලා බලන්න. අතු ගෑවේ නැත්තම් මම කියන්න ඕනේ ඔක්කොම හැඩි වෙනවා වගේ අපිරිසිදු වෙනවා. ඊට පස්සේ අපිරිසිදු වුණාම වෙන්නේ සතු බෝ වෙනවා, ගඳ ගහනවා.
එතනින් එහාට ගිහලා සියල්ල නරකයි. සියල්ල හොඳ දෙයක් නෙවෙයි වෙන්නේ. ඔබ ඉදලක් තියාගෙන කොස්සක් තියාගෙන අතු ගාවේ නැත්තම්. ඒ වගේම තමයි ඔබ බලය තියාගෙන පාවිච්චි කරේ නැත්තම්. ඔබට අහේනියක් වෙන්නේ, ඔබට නපුරක් වෙන්නේ, ඔබට සුබ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ විනාශයට යන්නේ. ඔබ ආත්මික වගේම ඔබ ශාරීරික ඔබ විනාශයට යන්නේ. සබ මේ බලය පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරාට පස්සේ එහෙම කරොත් තමයි මෙතන කියන්නේ කොයි දෙයකින්වත් ඔබලට අන්තරායක් නොවන්නේ. එතකොට එහෙම කරොත් ඔබ පාවිච්චි කරොත් ඔබට අන්තරායක් වෙන්නේ නැහැ. ඔබ මේ සතුරු ආත්මවලට එරෙහිව ඔබ ක්‍රියාත්මක විය යුතුයි. ඒවට දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට යාඥා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරණ කොටගෙන මේ සියලු ආකාරයේ මම කිව්වා පෙරේන නොපෙරේන විදිහට ක්‍රියාත්මක වෙනවා යක්ෂයාගේ සතුරු සේනාව. මෙතන මම ඉදිරියේදී කිය ඔබත් සමග මම කිව්වා එක තවත් වැඩි දුර දීර්ඝ ලෙස මම මේ පෙරේන නොපෙරේන ආත්ම වර්ග ගැන ඔබ සමග බෙදා ගන්නම් කියලා. නමුත් මේ පෙරේන නොපෙරේන ආත්ම සියල්ලට එරෙහිව ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ යාඥාවෙන්. ඔබට යේසුස් වහන්සේ දුන්නා වූ ආධිපත්‍ය බලය පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරේ නැත්නම් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ඕන් පහර දෙනවා ඔබට. ඔබ වට්ටනවා, සිතුවිලි වලින් වට්ටනවා, මනුෂ්‍ය අතුලින් ඔබ වට්ටනවා, ඔබ අධෛර්යමත් කරනවා, ඔබ පරාජය කරනවා, ඔබ ඇදහිල්ල අඩු වෙන්න උන් ක්‍රියාත්මක ජීවිතේ නොයෙකුත් ප්‍රශ්න අපි මූණ දෙන්න උන් සලස්සලා විනාශයට ඔබ ඇදගෙන යනවා. මේ සත්‍යතාවය නොදන්න අය තමයි යක්ෂයා තාමත් වහලා රෙඩ රෝග ප්‍රශ්න වලින් පීඩා විඳින. මොකද උන් සත්‍යතාවය දන්නේ නැහැ. ඒක නිසා ඔහුගේ ඒ කියන්නේ හරියට ගෙදර උදැල්ල තියෙනවද, උදැල්ල කොස්ස තියෙනවා. නමුත් උන් දන්නේ නැහැ. උන් පාවිච්චි කරන්නේ. එතකොට යක්ෂයා පහර දෙනවා. යක්ෂයා ඔහුගේ බලය පාවිච්චි කරනවා. යක්ෂයා තව නපුරු ආත්ම සිතුවිලි වලින් නැත්නම් රෝග වලින් අනතුරු වලින් ඔය අරගෙන එනවා. මනුෂ්‍යයා තුලින් අරගෙන ඇවිල්ලා ඔබට පහර දෙනවා. මොකද යක්ෂයා දාන ඔබ මේ ආධිපත්‍ය ඔබට තිබුණාට ඔබ පාවිච්චි කරන්නේ නැහැ කියලා උ දන්නවා. ඒ නිසා අද මේ ඉගෙන ගත්තා වූ වචනය තුළ දැන් ඔබ දන්නවා ඔබට ආධිපත්‍යය තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබට එරෙහිව ක්‍රියාත්මක වෙන දේව රාජ්‍යයට එරෙහිව ක්‍රියාත්මක වෙන නපුරු ආත්ම සම්බන්ධයෙන් සිංහයන් සහ සර්පයන්. සිංහයන් යටතේ තරුණ සිංහයන් ගැනත් මම කතා කරා. ඒතර සර්පයන් යටතේ පොළඟුන් ගැන මම කතා කරා. මේ සියල්ල නපුරු ආත්ම ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නා වූ මිනිසුන්, රෝග, මේ සියල්ල ආත්ම සියල්ල නපුරෙන් තමයි පටන් ගන්න. නරක දෙයින් අන්ධකාරයෙන් තමයි ඔබ තුළට එන්නේ. ඔබවත් අන්ධකාරයට ඇදලා දාන්නේ. අන්ධකාරයට යොමු කරන්න. නමුත් ඔබ තුළ ආලෝකය තියෙනවා. ආමේන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය ඔබත් මාත් තුළ තියෙන. මේ ආලෝකයෙන් අන්ධකාරය පරාජය කළා දාන්න පුළුවන්. මුත් ඔබ යාඥා කරන්න අවශ්‍යයි. මම දිනපතා මගේ යාඥාවේදී මම අයිඩෙන්ටිෆයි කරගන්න නපුරු ආත්ම මට විරුද්ධව දෙවියන් වහන්සේ මට දුන්න සේවයට විරුද්ධව මගේ දෙමාපියන්ට වගේම මිෂන් ක්‍රයිස්ට් සභාපවුල විශේෂයෙන් ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක ආත්මවලට මම යාඥා කරනවා. ඒවට විරුද්ධව මම අයිඩෙන්ටිෆයි කරගෙන මම යාඥා කරනවා. ඒවා පොළොවේ ස්වර්ගයේ යේසුස් වහන්සේගේ නාමයෙන් බඳිනවා. ඒ වගේම සමහර ආත්ම මම ඒ ආත්ම අපිට දේව රාජ්‍යයේ එරෙහිව මනුෂ්‍යයා තුලින් ක්‍රියාත්මක වෙන ආත්මම අහෝසි කරලා විසන්ධි කරලා ආශා කරනවා. ඒව අවලංගු කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම එලිදරව්වේ බිලලා මම යාඥා කරනවා. නිරන්තරයෙන් මේවා ගැන අපි අවධානය යොමු. යේසුස් වහන්සේ එහෙම කරා. ඒ කරපු නිසා තමයි එදෙස යාඥා හිටපු නිසා තමයි උන්වහන්සේ යක්ෂයාට වාසේ සියලු යක්ෂයා ගෙනාපු අභියෝග උන්වහන්සේ ජයගත්තා. උන්වහන්සේ යක්ෂයාව පරාජය කරා. එලෙස අපි අවධානයේ කල්පනාකාරීව සිටිය යුතුයි. මේ වචනේ කියලා තියෙනවානේ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් ඔබ යනවා කියලා. ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ. මේ කල්පනාකාරී වෙන්න ඕනේ. අපි අවදියෙන් සිටින්න ඕනේ. මේ සම්බන්ධයෙන් මේ කාරණා සම්බන්ධයෙන් මම කැමතියි ඔබත් මේ සම්බන්ධයෙන් නිරන්තර යාඥාවෙන් අවදියෙන් සිටුවට මේ සියලු යක්ෂයාගේ කූට උපක්‍රම පරාජය කරමු ඔබ ජය ගන්න එක තමයි මගේ දෙවියන් වහන්සේගෙත් කැමැත්ත. ඒ සඳහා තමයි උන්වහන්සේ මම පාවිච්චි කළා තියෙනවා මේ වචනේ ඔබට ගෙනෙන්න දේව රාජ්‍යයේ රහස් ඔබට පැහැදිලි කරලා එලිපෙහෙලි කරලා දෙන්න. ඒ තුල ඔබ ආශිර්වාද ලබන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට යේසුස් පිහිටයි.